හොඳයි අපි සම්බන්ධ වෙන්න හදන්නේ ඉතින් ශිල් දනාම දාන්න පරිදි මේ වැඩසටහනට සම්බන්ධ වෙන තම තමන්ගේ මයික් ඔෆ් කරගන්න නැත්නම් මියුට් කරගන්න. එහෙම නැත්නම් වෙන්නේ අතරමඟදී ඒ අතුරු කතාවල් ඔක්කොම මෙහෙට එනවා. එතකොට ඔක්කොමලා වැඩ නතර කරලා කියන්න වෙයි මයික් ඔෆ් කරන්න කියලා. ඉතින් මේ වෙනකොට රංජනොත් ඒකට උනන්දුවෙන් ඉන්නවා. තනිජොත් ඉන්නවා, උපේක්ෂත් ඉන්නවා. මම ඒ කට්ටිය වෙනුවෙන් මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඔක්කොම මයික් ඔෆ් කරගෙන මියුට් කරගෙන ධර්මදේශනාවට සූදානම් වෙලා සාදුකාරය පවත්වන්න. සාදු සාදු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්ඛවේ අසප්පුරිසෝ විවිච්ඡේව කාමේ විවිච්ඡේව කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති තී. හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි ලංකාව ඇතුලේ කණ්ඩායමක් වශයෙන් මේ දුරස්ත ක්‍රමයට අපේ භාවනා ජීවිතය නැත්නම් මානසිකාර්ය පාත්‍යාගණ ගෑමට කරන එක අනුග්‍රහයක් විදියට අද මේ tempatan පැයක පමණ කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ මුල් විනාඩි 20-25ක් සාකච්ඡාවකට ගැලපෙන්න ධර්ම කාරණා ටිකක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ආර්දනාවේ හැටියට. ඉතින් අපි ඒකට අදත් ඉදිරියෙන් තියාගත්තේ සප්පුරුෂ සූත්‍රය. ඒක මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍ර පිටකයේ තියෙන පොතේ උපරිපන්නාසකේ කියන සූත්‍ර 150 අවසාන සූත්‍ර 50 තියෙන පොතේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක මේ ශ්‍රී මුක දේශනාවක් සර්වජන් වහන්සේගේ. ඉතින් අපි බලනවා අපි ළඟ කොච්චරක් මේ අසත්පුරුෂ ගති ඉක්ම වෙලා සත්පුරුෂ ගති පහළ වෙනවද? එනත අපි ක්‍රමයෙන් ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද කියලා. ඉතින් මේ සූත්‍රය නම් කළ තියෙන්නේ සප්පුරුෂ සූත්‍රය කියලා. නමුත් ඒ සූත්‍රයේ මුල් කොටස දැන් මම අද මාතෘකාවට ගත්ත කොටස දක්වම අසත්පුරුෂ ලක්ෂණ රාශියක් පෙන්නගෙන එනවා. ඒකේ ඒ පෙන්නන දේවල් අසත්පුරුෂයන්ගේ ලක්ෂණ පෙන්නන දේවල් ඒ අසත්පුරුෂයා පැවිද්දෙක් විදිහට මේ කතා කරන්නේ. ඉතින් අසත්පුරුෂ පැවිද්දෙක් කියලා කියන්නේ. ඉතින් ඒකට ගිහියත්ව කැමති වෙන එකකුත් නැහැ. අසත්පුරුෂෙක් වෙන්න බෑනේ. පැවිද්දෙක් අපි කියන්නේ ආර්යයන් වහන්සේලා කියලානේ. නමුත් සරුවචන් සඳහන් කළ තැන මේ අසත්පුරුෂයා පැවිදි වෙලා තමන් උසස් කුලයකින් පැවිදුණායි කියලා, මහා කුලයකින් පැවිදුණායි කියලා, කුලවන්ත කුලයකින් පැවිදුණායි කියලා, පොහොසත් කුලයකින් පැවිදුණායි කියලා, බෞද්ධ භාවයේ තියෙනවායි කියලා ආදි වශයෙන් ගොඩාක් කරුණු අර ගෙනාපු ගිහි ගති පැවිදි ජීවිතය තුළ තමන්ගේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා සමග භ්‍රමචර්ය හැසිරෙන්නේ නැත්තෝ තමන් මේ නිසා උසස්ය අනික් අය පහත් කියලා අත්ුක්කංශන පරමම්බණයට යොදා ගන්න. ඉතින් ඒක මේ අපි හිතන්නේ පැවිද්දන් අතර නැහැ කියලා පැවිදෙන්න ඉස්සෙල්ලා. අනිත් පැවිදි වෙච්ච කට්ටියට හිතා ගන්නවත් බෑ. පුදුමාකාර විදිහට ඒ අර ගිහි ගති මහල වෙලා එනවා. ඉතින් ඒ හැම කෙනෙකුටම සරුවචනාංශේ බොහොම ආදරෙන් මතක් කරනවා උසස් කුලෙන් පැවිදි වෙච්ච අසත්පුරුෂයා, මහා කුලෙන් පැවිදි වෙච්ච අසත්පුරුෂයා, බෞද්ධ භාවයේ තියෙන අසත්පුරුෂයා, ධර්මදර අසත්පුරුෂයා, ධර්ම කතික අසත්පුරුෂයා කියලා ඒකල පෙන්වනවා. එහෙම කියන්නේ එයා ඒ තමන් ළඟ තියෙන ඒ ගති අනුන් පහත් කරන තමන් උසස් කරන සලකනවා. ඉතින් ඊට පස්සේ ඒකේනා සීලවන්තෙක් වෙනවා, සෝසානික කියන්නේ ආදී ඒ දුතාංග රකින්නවා. ගොඩාක් මේ පැවිදි ගුණ ධර්ම වල තියෙන තරන්න අමාරු ගුණ ධර්ම රාශියක් රකින්න. හැබැයි හැම තැනකදීම මට විතරයි මේවා කරන්න පුළුවන්, මම විතරයි කරන්නේ, අනික් කටට කරන්න බෑ කියලා අත්ුක්කංශන පරවම්බන කියන අසත්පුරුෂ ලක්ෂණය මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒකලෙවල ඒ කෙනාට අර නම කියලා අසත්පුරුෂය කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් ගැළපෙන්නේ නැහැ වාගේ. සාමාන්‍ය ගිහි විවහාරයේ හැටියට ධර්ම කතික අසත්පුරුෂය කියලා කියන්න බෑ වාගේ. නමුත් සරුවචනාංශ මේක කියනවා ලයිස්තුවක්ම දීලා තියෙනවා. අන්නේ විදිහට
මේ තාම දුෂ්කර වැඩ ටිකක් කරන නැත්නම් සංසාර භව ගමනේ ලබන්න අමාරු දුෂ්කර ගොඩක් භව සම්පatti ලැබලා. නමුත් ඒක මේ අත්ත්ුක්කංශන පරමම්බණේ දෙවීම නිසා අසත්පුරුෂයයි කියනවා. දැන් අපි එතන ඉඳලා වෙන කරණමක් වෙන මල් පැන්නුමක් කිරි පැන්නුමක් කරන්න හදන්නේ. පුණජ පරම්පික්ක වේ අසත්පුරුෂෝ විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේයි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. මේ අසත්පුරුෂයා කාමයෙන් කාමච්ඡන්දයෙන් අයින් වෙලා අනිකුත් ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියනා වූ අනිකුත් නීවරණ ධර්මයෙන් අයින් වෙලා විවේකජම් පීතිසුඛං ඊ타ත්ම විවේක තැනකට ගිහිල්ලා එයින් හටගත්තා වූ ප්‍රීති සුඛේ සහිතව සවිතක්කං සවිචාරං හොඳට විතක්ක ਵਿਚාර සහිත විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් මේ අසත්පුරුෂයා ප්‍රථම ධානය ලැබලා තියෙනවා. ඉතින් එතකොට අරිටත් එහා යනවා තර්ක මනස මේ පැවිදි කෙනාටත් සරුවචනාංශය අසත්පුරුෂයයි කියලා කතා කරනවා. මේ ධානවාලාභී ප්‍රථම ධානලාභී මේ පුද්ගලයාටත් අසත්පුරුෂයයි කියලා කතා කරනවා. ඉතින් සරුවචනාංශයේ ඉන්න කාලේ වගේ ඊටාම දක්ෂ මේ ස්වාමීන් වහන්සේනමක් ඉඳලා තියෙනවා හරියට මේ පොත්පත් කියලා දීමේ දක්ෂ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කවදාවත් බණ භාවනා කරන්නේ නැහැ. මේකම තමයි කරන්නේ. ඉතින් පොටිල කියන මේ හාමුදුරන්ට හැමදාම ගෝලුව පිට කනන සරුවචන ළඟට වඩිනවා. ගියාට පස්සේ සරුවචන තුච්ච පොටිල දැන් දාවේ. තුච්ච පොටිල යන්නද? මොකද තුච්ච පොටිල කියලා හැම වෙලාවට තුච්ච කියන වචනේ දානවා. පොටිල කියන නම කියන්නේ ඉස්සල්ලා. අපි ඔය කොල්ලන්ට ගෙල්ලන්ට නික් නේම්ස් දාන්නේ. අන්න ඒ වගේ. ඉතින් මේ හාමුදුර කල්පනා කරා යකෝ මෙච්චර පිරිසක් මට ඉන්නවා මෙච්චර මගේ පන්ති තියෙනවා මෙච්චර මම උගන්වනවා මම මෙච්චර සරුවචනන්සේ ගාවට යනවා ඔක්කොම කරනවා. අහට සෙනග ඔක්කොම ඉස්සරහා තුච්ච පොටිල කියලා කියනවා. ඉතින් ඒක සංවේගයේ පහළ වෙලා ඒ ස්වාමීන් වහන්සේ වෙච්ච කතාවල් තායිලන්තේ හිටපු ආචාන් චා ස්වාමීන් වහන්සේ නැවත ඇද පෙන්නවා. මේ සරුවචනන්සේ වැඩ ඉන්න කාලේ අස්පනා පිටපත් මෙහෙම වෙලා තියෙනවා. අන්නේ වෙලාවට සරුවචනන්සේ භාෂා විවහාරය පාවිච්චි කරලා තියෙන්නේ පොටිලා හාමුදුරන්ට ආරාධනා කරලා තියෙන තුච්ච පොට්ල කියලා. වසන්න බැරි තැනක් හදලා තියෙනවා සරුවචනන්සේ. පේන හරියට හැමදාම එනවා මේ හාමුදුරු. ආපුවාම නිඳ කරලා එලවනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අත්‍තරම ඒකෙම පාඩමක් ඉගෙනගෙන ශාසනයෙන් වැඩගත් කතාවක් තියෙන. නමුත් අපි මේකට යන්න ඕන නිසා කියනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රථම ධ්‍යාන උපදාගත්ත නැත්නම් උත්තරී මනුෂ්‍ය ධර්ම මේ කතා කරන්නේ. ධ්‍යානයට ගියයි කියලා කියන්නේ උත්තරී මනුෂ්‍ය ධර්ම. මේ උත්තරී මනුෂ්‍ය ධර්ම ඉගෙන ගත්ත අසත්පුරුෂයෙක් ගැන කියන්න පුළුවන් බුදුහාමරන්න විතරනේ. අනික් කට්ටියට මේ මොනවද කියන්නේ කටවරද ගත්ත වෙනවනේ. අත්වා දෝත කටවහ දෝත එනවනේ මේ ධානලාභී ස්වාමීන් වහන්සේ නමකට අසත්පුරුෂයා මේ පුණජ පරම්පික්කවේ අසත්පුරුෂෝ විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඉතින් මේක සාමාන්‍ය භාෂා ව්‍යවහාරයට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන් බැලුවොත් ගමක ඇදෙන උපාසකම්ම කෙනෙකුට එහෙම කොහොමඩක්වත් ඒක කියන්න බෑ. අනේ අර ස්වාමීන් වහන්සේ ප්‍රථම ධ්‍යානලාභී අසත්පුරුෂෙක් කියලා. ඒක බුදුහාමුදුරන්ගේ තියෙන ඒ කිට්ටු කරන්න බැරි තත්ත්වෙදී බුදුජානනාංශයේ මේ සත්පුරුෂ සූත්‍රය ගොඩනගන්නේ එහෙමයි. සෝ ඉති පරිසංචකතියයි මේ මනසට මේ අසත්පුරුෂ ධ්‍යානලාභීයි කියලා කියන්නේ. ඒ කල්පනාව මෙහෙමයි. මම ප්‍රථම ධ්‍යානලාභියෙක්. අපිත් එක්ක අපේ පන්ති මෙච්චර කට්ටිය හිටියා මම විතරයි පළවෙනි දින ප්‍රථම ධ්‍යාන ලැබුවේ අනික කට්ටිය එක්කනවත් බැරිනවා. ඒ ඉමේ බණන්නේ නබෙකෝ ප්‍රථම ධ්‍යාන පරිත සම්පත්තිය ප්‍රථම ධ්‍යාන සමාපත්තිය ලාභී. මේ මෛත්‍රික ඉන්න අනික කිසිම කෙනෙකුට බැරි වුණානේ. මට විතරයි පුළුවන්. ඒක නිසා සෝ තාය පඨම ධ්‍යාන සමාපත්තිය අත්තුක්කංසේති පරම් වම්බේති. ඒ නිසා මම මේ සෙනගේ හිටියට කියන බණක් තේරෙන්නේ මට විතරයි. කමඨාන හරියන්නේ මට විතරයි. විතක්කේ හරියන්නේ මට විතරයි. ਵਿਚාරේ ජීන මයි ළඟට විතර. මේ අනික් කට්ටිය ඔක්කොම මැට්ටෝ. අනික් කට්ටිය ඔක්කොම වැඩක් නැහැ. ඔය හිටියට මං විතරයි උඩට හැරිච්ච කලේ අනිත් ඔක්කොම මුණින් නැමිච්ච කල කියලා අරක මේ ලැබියු ප්‍රථම ධ්‍යානයේ සම්බන්ධ කරගෙන අනිත් ඔක්කොටම පහත් කළ සලකනවා. පරං වම්බේති අයම් පිබික්කවේ අසප්පුරිස ධම්මෝ. මෙන්න මේකයි මහණෙනි මේ තමන්ගේ කුසලතාවයක් නිසා ඇති කරගත්ත ලැබිච්ච මේ ශාසනික සම්පත්තියක් එහෙම නැත්නම් කියනවා නම් භව සම්පත්තියක්. නමුත් මේ පුද්ගලයා උළුව ඉදිමිච්චා විලා
අපේ ගම් ගහතවට කියන්නේ කරුසය අටුසය කටේ රත්තරන් බැඳා වගේ කියලා. කරුසය ඔලු හොල්ලෝල්ලා ඉනවා අර රත්තරන් පෙන්නන්න. ඒ වගේ මේ අලුත පොහොසත් වෙච්ච කට්ටිය කියලාත් කියනවා. ඒ වගේ මේ බාහන භාවනා වලට ගියත් මේ මොනම ධ්‍යානයක් මාර්ගයක් මේ වෙන ගුණයක් ලැබුවත් එයා ළඟ ওই විදිහට අර අනුන් පහත් කරලා සලකන ගතිය තියෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන් හරියට ඉරැඳලා පෙන්නනවා මේ අත්ුක්කන්තන පරවම්බන තියෙනවා. ඒකට හේතුව මේ දබපු ධානයේ ඒ වුණත් මේක අසපුරුෂ ධර්මයක් කියලා මේ පුද්ගලයෙක් රූපකයක් නිදර්ශනයක් ගෙනල්ලා අරගෙන තියෙනවා. නමුත් ඒක අර ව්‍යවහාර මට්ටමට ගියාම අපිට හිතා ගන්න බෑ ධානලාභී භික්ෂුවකට බුදු කෙනෙක් නිදර්ශනයක් පෙන්වනකොට අපි අවශේෂයත්තු ගමේ උපාසක අම්මා කෙනෙක් නැත්නම් ගමේ උපාසක කෙනෙකුට එහෙම කරන්න බෑ. නමුත් මේකයි මේ ධර්මයේ තියෙන තෙද ධර්මයේ නෙවෙයි මොන දේ ලැබුණත් ඒක පටලවා ගන්න જાතියක් ඉන්නවා. මෝඩ බඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ. භාවනා කළා මොකක් ලැබුණත් මාර්ගඵලයක් ලැබුණත් පටලවා ගන්න වෙන්න පුළුවන්. හුඟක් ඒක වෙන්න තියෙන අඩුයි. නමුත් මේ ධානලාභී එහෙම නැත්නම් මේ පතපොත දන්න එහෙම නැත්නම් මේ සිල් රකින්න එහෙම නැත්නම් මේ දුතහංග රකින්න මේ බොහෝ දෙනෙක් එහෙම කියන එක අසත්පුරුෂ දන්න බොහෝ දෙනෙක් පටලවගෙනමයි තියෙන්නේ. ඒක මේ ගිහි කාලේ ඉඳලා මට මං කියන්නේ මේකට ජාත්‍යන්තර විහිළු සපේනවා කියලා. ජාතික විහිළු සපේනවා. මිච්ඡ ලස්සන ශාසනයක් තියේදී මේ කට්ටිය මේ Taman උසස් වෙලා අනික් කට්ටිය පහත් කරන සලකනවා කියලා. හැබැයි ඒකේ හැටි ඒක මේ මාර්ගඵල ඥානයක් ලබනකම් විපස්සනාව තේරෙනකම් මේ ඕනම කෙනෙක් ඒ අත්ුක්කංශන පරවම්බණයමයි උපමානයට තියාගෙන මෙච්චර මහන්සි වෙන්නේ. ඒ මහන්සි වෙන්න යන මොටිවේෂන් එක ඇයි මම මෙච්චර මේ මහන්සිලා ගිහි අතහැරලා ඇවිල්ලා සිල් රැකගෙන කරන්න කියන්නේ එයා නොදැන වුණාට යටින් වැඩ කරනවා අත්ුක්කංශන පරවම්බන නැත්තම් තමන් උසස් කරලා සලකන නැත්තම් පහත් කරලා අනුන් පහත් කරලා සලකන. ඉතින් ඒක සුකුම විතක්යක් විදිහට පෙන්නනවා. කවදාකවත් ඊට පස්සේ මම බැනුම් අහන වැඩක් කරන්නේ මම හරියටම වැඩ කරනවා කියලා කාගෙවත් බැනුම් අහන්න නැති වෙන්න කියලා නිකන් තමන් හිතා ගන්නවා මම සුද්ධවන්තකි චරිතය. ඉතින් එහෙම ඇදුවට පස්සේ යාට ලොකු ගැම්මක් තියෙනවා මේ කරන දේ හරියට කරන්න. හැබැයි කරන දේ හරි ගිය ගමන්ම අනුන්දයි පහත් කරන සලකන ගතිය මේ ඒකේ නාතුල මතුවෙන තියෙන අවස්ථාව 99.99. සත්පුරුෂයන් අසුර කළ නැත්නම් සද්ධර්මයේ අහලා නැත්නම් බුදු කෙනෙක් මේ කියන සත්පුරුෂ සූත්‍රය අහලා නැත්නම් ඒ ලැබෙන හැම ලාභයක්ම ඒකයි කියන්නේ මේ ලාභ සත්කාර ලාභ හිතු පැතු දෙ හරියන එක අසත්පුරුෂය විනාශ කරන දෙයක් කියලා. බුදුරජාණන්සේ සඳහන් කරනවා තචසාරංව තම් ඵලං. තචසාර කියලා කියන්නේ බට ගස් වලට, උණ ගස් වලට. ඒ වගේ තියෙන්නේ හරය තියෙන්නේ පිටපොත්තේ. අනික් ගස් වල හරිය තියෙන ගහේ මැද. මේකේ ගහේ මැද හිස්. අපි කියන බම්බුව කියලා. ඒ බම්බුවේ පිටපැත්තේ තමයි මහත මේ හර කැල තියෙන නැත්නම් පොත්ත තියෙන්නේ. ඒකේ මල් පිපුච්ච ගමන් ගහ මැරෙනවා. උණ ගහක මල් පිපුණයි කියලා උණ ගහක මල් පිලා ගහ ඉවරයි. ඒ වගේ තමයි මේ නම්බුව හම්බෙච්චාම බම්බුව වගේ නම්බුව හම්බෙච්චාම බර ගානක් විනාශ වෙනවා. ඒක නිසා මාරයා දෙනවා යත්තන්ඩ ඒ නම්බු ටික දීපු ගාම් ඇඟිල්ල ධර්මයට ඉදි වෙන්න දැන් නැති මනුස්සයා පුපුරලා නැහිල්. ඉතින් මේ අවුරුදු 40ක් තුල මම ගත කරපු මගේ මේ ආධ්‍යාත්මික ජීවිතය තුළ හොඳට පේන්න තියෙනවා ඒ ලැබිච්ච ලාභ සත්කාර ටික හසුරව ගන්න බැරි කෙනාට ලාභ සත්කාරෙම අහිණියට හිටිනවා. ඉතින් ඒකට ගුරුවරයෙක් යටතේ කීකරු වෙන්න ඕනේ. කියන දෙයක් අහන්න කවුරු හරි ඉන්න ඕනේ. හකුරු කණ්ඩායත් ගුරෙක් ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා අත්ුක්කංශන පරවම්බන මුවාවෙන් සරුවචාන්සේ මතක් කරනවා මේ මිනිස්සයා අසත්පුරුෂ ගණයට වැටෙනවා. අසත්පුරුෂෙක් වෙන්නේ පැවිද්දෙක් ධ්‍යානලාභී අසත්පුරුෂෙක්. මෙතනදී බුදුහාමුදුරනේ කියන්න ඕන දේ දේශනා කරන්න ඕන දේ අවවාදේ තමයි සත්පුරුෂෝ කෝ භික්කවේ ඉති පරිසංචික්කති. මෙතෙන් ආපු සත්පුරුෂෙක් මහන්නේ හිතන්නකෝ. එයා මෙන්න මෙහෙමයි කල්පනා කරන්නේ. පඨම ඥාන සමාපත්තියකෝ අතම්මේතා වුත්තා භගවතා. මේ ප්‍රථම ඥානෙ ලැබුවට පස්සේ ඒකෙන් ආඩම්බර වෙන්න එපයි කියලා සරුවචාන්සේ කියලා තියෙනවා. ඒකේ අඳින්න එපයි කියලා සරුවචාන්ස සඳහන් කරනවා. ඒකෙන් ආරූඪ වෙන්න එපයි කියලා සරුවචාන්ස සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අඳින්න එපා ආරූඪ වෙන්න එපා මේ මන්නකර වෙන්න එපා කියන වචනේ අතම්මේතා.
මේ සත්පුරුෂ සූත්‍රයේ යටින් හරි වටිනවා. මේ අතම්මේතා කියලා කියන්නේ තමයි පැවිදි වෙන්න වුණා පැවිදි වුණා. නෑ ඒක මාන්නයට ගන්නෑ. පැවිදි වෙලා Tamanට අරණ්‍යගත වෙන්න උනා භාවනා කරනවා භාවනා කරා. Taman ඒක මාන්නයට ගන්නෑ. ඒකේ අඳින්නේ නෑ. ඒකෙන් ආරූඪ කරගන්නේ නෑ. ප්‍රථම ධානය ලැබුවා. ආරූඪ කරගන්නේ නෑ. අන්න ඒ ගතියට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා unassuming කියලා. unassuming කියලා කියන්නේ අතම්මේතාවේ. ඉතින් මයිලක තිබිලා තියෙන ගුණයක් මේ මං ලොකු ප්‍රතිපල බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙවෙයි යන්තම් සන්තම් පදන් තමයි මගේ ජීවිතේ. යන්තම් සන්තම් පදන් තිබ්බා යන්තම් පාසුනොත් ඇති. ඉතින් මම පශ්චාත්තුපාදි කරන වෙලාවේදී මට ජොබ් එකකට ආස කරලා හිතුණා. හැබැයි අදිස්ථානෙ හිටියේ ජොබ් එකක් කරන්නේ නැහැ කියලා. ඉතින් සල්ලි නැහැනේ. ඉතින් ඒ නිසා ජොබ් එකකට දාන්න ගියාට මම ඩිරෙක්ට් හම්බෙලා ඒ ප්‍රොෆෙසර් යෝගරත්නම් හිටියේ. ඉතින් අපිට ඇත්තට හම්බෙන්න පුළුවන්. අපි සුළු ගාන ශිෂ්‍යෝ හිටියේ. මම දන්නවා අපි අන්ඩර් ග්‍රැජුවේට් ඉන්න කාලේ ඉඳලා බලන්න. ඉතින් මම ළඟට ගිහිල්ලා එක්ස්කියුස් කරලා කිව්වා ස්වාමීන් වහන්සේ ජොබ් එකක් මහත්තයෝ ජොබ් එකක් තියෙනවා ප්‍රොෆෙසර් ජොබ් එකක් තියෙනවා මට චරිතසහතිකයක් දෙන්නයි කියලා. ඊට පස්සේ කිව්වා අයිෂේ මේ මං වගේ මිනිස්සු චරිතසහතික ලියන්න ගත්තත් මට වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ මම දෙන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තියේ චරිතසහතික දෙන්නේ නැහැ. yes thank you sir. ඉතින් මං ගියා. දෙන්නේ නැත්නම් ඉතින් මොනව කරන්නේ? ඊට පස්සේ දවසක මං ඔෆිස් එකට යනකොට ප්‍රොෆෙසර්ගේ පේනවා ප්‍රොෆෙසර් මට කතා කරා. කතා කරලා ඉවරලා කොලේක ලියලා මට චරිතසහතිකයක් දුන්නා unassuming කියලා. මං ගැන ලියනවා ප්‍රොෆෙසර්. මං දන්නේ unassuming කිව්වට මට තේරෙන්නේ how he knows how to satisfy the superior and unassuming character කියලා. ඉතින් මට ඊට පස්සේ අවුරුදු ගාණක් ගියා මේ unassuming කියලා කියන්නේ මොකක්ද කියලා කියන්නේ. unassuming කියලා කියන්නේ අතම්මේතා. මේ Tamanට මේක හම්බුනායි කියලා අපි කියන්නේ මේ සිංහම පොරවගත්ත කොටලුවා වගේ අඳිනවයි කියලා. අපි යුනිවර්සිටි කියන්නේ ඒක ඇඳලා ඉන්නේ කියලා. එහෙම නැත්නම් කියනවා ආරූඪ වෙලා ඉන්නේ කියලා. නැත්නම් මේ ඇත්ත කාරණාවක් තියෙනවා. එයාට ඇත්තටම කාරණාවක් තියෙනවා. හැබැයි අඬහැරේ වැඩි. අන්න ඒකට ඒකට කියනවා තම්මේතා. අන්න ඒක නැතුවට කියනවා අතම්මේතා කියලා. ඉතින් මේ ශාසනේ මේ තම්මේතාවෙන් පිරිච්ච පිස්සන්ගෙන් පිහාට්ටන්ගෙන් පිරිච්ච ශාසනයක්. හැබැයි අතම්මේතාවයට බණ කියපු සරුවච්චන්හන්සේක ශාසනයක්. ඉතින් මේ වාගේ අතම්මේතාවයක් අම්මා අප්පාවත් කියලා දීලා නැති අහලාවත් නැති ලෝකෙක අපේ චරිතෙට මේ අතම්මේතාවය අපි ඇතුල් කරගන්නේ වැරදින වෙලාවල නෙවෙයි හරියන වෙලාවල. අපි හිතුව පැතුව දේවල් හරියන වෙලාවල් වල අපි දැනගන්න ඕනේ අපිට අඳින්න තියෙන අවස්ථාව වැඩි අපිත් එක්ක හැප්පෙන්න ආපු ඔක්කොම වැටුණා. අපි විතරයි වැඩි කරන්න ගියේ කියලා අඳින්න තියෙන ඉඩ. ඒ නිසා බුරුමේ පණ්ඩිත ස්වාමීන් මතක් කරනවා ජයග්‍රහණයක් ආපු වෙලාවේ පාටි දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. Taman ආපු ගමනේ මේ වෙනකොට වැරදිලා තිබුණ යම් යම් තැන් තියෙනවා නම් හැරලා බලලා ඒක පොඩ්ඩක් හදාගන්න මේ අඳුර පාණ්ඩයි තටු විදණ්ඩයි කෑකොස්සන් ගහන්න යන්න බෑ. ඒක අසත්පුරුසයි. ඒක අසත්පුරුසයි. ඉතින් ඒක නිසා ඒකේන සඳහන් කළා තියෙනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. සරුවච්චන්හන්සේ දේශනා කළ තියෙන අතම්මේතාව උත්තා භගවතා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ධානයක් ලැබුවට පස්සේ ඒකේ නා ධානයේ ඇතුලේ ඉඳද්දි කල්පනා කරොත් මට දැන් පළවෙනි ධානය හම්බුණාද කියලා ඒ කියන්නේ ධානය නෑ. ඒ කියන්නේ ධානයේ කැඩුනා. ඒ නිසා මේ නාසිසස් වතුරේ තමන්ගේ රූපේ දැකලා ඒ රූපේ බදා ගන්න යනකොට රූපේ නැති වෙනවා. ආය රූපේ බදා ගන්න ආය නැති වෙනවා. ඉතින් මේ මනුස්සයා මැරෙනකම්ම වතුර තැම්පත් වෙනකොට රූපේ පේනවා. එයාට පේන්නේ දෙවඟනක් කියලා. එයා බදා ගන්න යනවා. බදා ගන්නකොට රූපේ නැති වෙනවා. ඉතින් ආය පශ්චාත් මැරෙනකම්ම කෙරුවලු. ඉතින් මේ ලෝකේ අපි හදාගත්ත ලෝකයක් එළියේ තියෙන්නේ. ඉතින් ඒ ලෝකේ බදා ගන්න හදනවා. බදා ගන්න හදනකොටම යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤයි. අන්ධහැර පාණ්ඩේ යන්න කටමැත දොඩවන්න කියා පාණ්ඩේ යන්න මේක තමයි ලෝකයට වෙන්නේ. ඉතින් ඒ නිසා යාට ලාභයම ආසවට්ටහණීය ධර්මයක් වෙනවා. ඒක තන කරකැවෙන්න මෙට්ටහි වෙන්න කාරණාවක් වෙනවා. ඉතින් සරුවචාන්සි දේශනා කර දෙනවා බෞසුත භාවය ලැබුණොත් ආසවට්ටහණීයයි. පැවිදිලා ගොඩක් කල්යන්න යන්න ඔක්කොම හාමුදුරනේ ලොකු හාමුදුර කියනකොට ආසවට්ටහණීයයි. ගෝලිය වාලේ වැඩි වෙන්න ආසවට්ටහණීයයි. ලාභ සත්කාර වැඩි වෙන්න ආසවට්ටහණීයයි. ඉතින් අද උගන්වන්නේ මොනවද අපි පොඩි උන්ට? ඌට කියන්නේ ඉක්මනට ලාභ සත්කාර හොයාගනි. ඉක්මනට ගෝලිය හදපන්. ඉක්මනට පොතපත ඉගෙන ගනි. ඉක්මනට පැවිදි වෙලා සබේ තලයේ ලොක්ෙක් වයන් කියලා. ඒ හතරම අසත්පුරුෂයාට තචසාරංව තම්පලං කිව්වා වගේ ඒ බටහර පොතුහර කියලා උකට දාලා තිබුණාම
ඥානানন্দ සාංචේ පොතුහර ගස්වල පොත්තේ හරේ තියෙන ගස්වල මල් පිපිච්චාම ඒක ඉවරයි. අන්න ඒ වගේ සත්පුරුෂයාට ලාභ සත්කාරේ විනාශ වෙනවා. යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතාසෝ අතම්මයතං අනන්තරං කරිත්වා තාය පටමඥාන සමාපත්තිය නේවත්තුක්කං තේචි නොපරමයි. එයා අතම්මේතාවේ බුදුහාමුදුර අපිට කියලා තියෙනවායි කියලා ඒක නිටතරම හිතේ තියාගෙන ලැබුවා වූ පටමඥානෙ නැත්නම් ලැබුවා වූ සමත භාවනාවේ ලාභයෙන් මාන්නකාරකම් ඇති කරන්නේත් නැහැ. Taman කෙරෙහි අනුන් කෙරෙහි පහත් කළ සලකන්නේත් නැහැ. අයම්පි බික්කවේ සප්පුරිස ධම්මෝ. මෙන්න මේකයි මාන්නේ සත්පුරුෂ ධර්ම කියන්නේ. ඉතින් මේක අපේ දෙමාපිය අපිට උගන්වනවද? මේකට අපිට පන්ති බාර ගුරුවරයා උගන්වනවද? කිසි කෙනෙක් ඒ ලැබිච්ච තාන්නමානෙ තුල අහිංසකකම නිහතමානික බුගන්නන්න නැති සමාජයක් නිසා මේ සත්පුරුෂ සූත්‍රය වගේ දෙයක් බණකට ගන්නෑ. බණකට ගත්තොත් මම හිතන්නේ අමාරුයි ජනමාධ්‍යෙන් මේ වගේ දෙයකට උදව් කරන්න අමාරුයි පිරිසකට බණක් කියන්න. මොකද හේතුව අපි මේ ආගම කියන එක හදාගෙන තියෙන්නේ අසත්පුරුෂ ධර්ම පද්ධතියක් තුළ. ආගමෙන් ධර්මයෙන් වෙන් කරන්න ඕන ඉදිච්ච කෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා මැදේ ගන්නවා වගේ. එතකොට එයාගේ අසත්පුරුෂකම් නැති වෙනකොට මේ තෝමස් මර්ටන් කියන කෙනා කියලා තියෙනවා ඕනම වෙලාවක ජයගත් වෙලාව විතර නෙවෙයි ඕනම වෙලාවක අහිංසක වෙන්න. ඒකෝර තමන් ඉන්නේ පාරාදීසයක. ඕනම තැනක අඳින්න මඤ්ඤණා කරන්න අතම්මේතාවේ තම්මේතාවට යන්න ඒකට අසත්පුරුසයි. કોઈ ධර්මයේ තිබ්බත් අසත්පුරුෂ වෙන්න පුළුවන්. ඒ නිසා කොත් ධර්මේ නැතත් හැකියාවල් ඇතුව හෝ නැතුව අහිංසක නම් අපි ඉන්නේ අපේ විවේක ස්ථානේ. ඒක නිසා මේවා මෙහෙම තියෙද්දිත් ආදර්ශයක් විදිහට කියන්නේ ලෝකෙ තියෙන හැම ශිල්පෙම ඉගෙන ගන්න. ඒක ඥානාරාම ස්වාමීන් කියන දෙයක්. හැම ශිල්පෙම ඉගෙන ගන්න වසංගගන ගුණ වසංගන ජීවත් වෙන්න. දැනෙන්න අරින්න එපා කාටවත්. එතකොට ඒ කෙනාට මේ සද්දන්ත කුලයේ ඇතෙක් වගේ සිංහරාජෙක් වගේ මේ අඳුර පාන කට්ටියත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ගුරුවරෙක් ඇසුරු කරන්න ලැබුණත් ඒක නම් බණට මේක නොකියුවත් ඒක නිහඬ බණක් වෙනවා. සරුවචනංශයේ ඒක ලෝකෙටම තුන් ලෝකෙට මේක කියාපාලා තියෙනවා. ඉතින් අපි මේ හම්බ වෙන අවස්ථාවේ මතක තියාගමු. ලෝකේ තියෙනවා නම් අපිට අතපාන හරිය මොනම ශිල්පයක් හරි හැම ශිල්පයක්ම උපරිමයෙන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගමන් නිහතමානීකම යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා ඕක ගැන කියන්න පටන් ගත්තොත් ගේමට කැතයි. එච්චරයි අපිට බජාර් භාෂාවෙන් කියන්න තියෙන ගේමට කැතයි. සීල ගුණයන් නැති කරගෙන ගුණවසාගෙන ජීවත් වීම සඳහා මේ ධර්ම දේශනාවත් කෙටි උපදේශයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පැයේ මුල් කාලේ අංකය මම මෙතන સમાપ્ત කරනවා. මම මයික්‍රොෆෝනේ බාර දෙනවා තරිඳුටයි උපේක්ෂටයි. සාදු සාදු සාදු. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. සාකච්ඡාව ආරම්භ කිරීමට ප්‍රථම සියලු දෙනාට මතක් කරනවා මයික්ස් මියුට් කරගන්න. අතරමඟදී සම්බන්ධ වුණොත් මයික් එක මියුට් කරන්න. මයික් එක මියුට් කරාම කොළ පාටයි. අපේ group chat එකේ නිතරම අපි දානවා notices ඒක බලන්න. group එකට join වුණාම අවසරයි ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න 4ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. කමර සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට පස්සේ අපි කමල්ට බාර දෙනවා. ඒ පැත්තේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පළවෙනි ප්‍රශ්නේ. කියන දේ අහනවා කට්ටිය. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ඔය දේ අහනවනම් මම හිතන්නේ කාටවත් දික්කසාද වෙන්න වෙන්නේ. ඔය දික්කසාන අඩු තියෙන මයික් එක මියුට් කරන්න දන්නේ නැති ඉඳා. හොඳයි කියන්නේ. හොඳයි ස්වාමීන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පහත දැක්වෙන ගැටලු වලට සුදුසු උපදෙසක් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සමහර පරයන්කවලදී අත්දකින්න දෑ පිළිබඳව එම මොහොතේම ඒවා කමටහනකට ගොනු කරන ආකාරය සැලසුම් කිරීමේ පෙළඹවීමක් ඇතිවීම. 2. යම් දිනවල යොදාගත් කාලසටහන අනුව ඉතා උනන්දුවෙන් පරයන්කේ සක්මන ආදී කටයුතු කරමින් තෘප්තිමත්ව දවස ගෙවෙන අතර
තවත් දිනක සිත කිසිවක් කිරීමට එකඟ නොවන කල යුතු දේ දැනම මග හරමින් උදාසීනව ගත කිරීම නිසා යම් පසුතැවීමකින්ද දවස ගෙවීම. සිතේ පාලනයක් අප සතුව නැති බව වැටහුණද මෙය සමබර කර ගැනීමට යම් අවවාදයක් දෙනසේක්වා. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණ පතමි. ඒක ඕක තමයි අනිත් එක්කනාගෙත් ඇටි. දැන් අපේ දරුවෝ අපි කියන්නේ අහන්න නැති වෙලාවල් එනවා. අපේ ගෝලියෝ, අපේ පණිවිඩකාරයෝ කීවාන අහන ගතියට එනවා. ඉතින් ඒකවල තලන්න හිතෙනවා. හක්කේ තියලා හේමාරින්න හිතෙනවා. ගුරු දාන්න කණ්ඩ හිතෙනවා. නමුත් ඊටකොට හිත කල්පනා කරන තියා කො මූ මේ මෙහෙර මං කියන්නේ අහන තුනට මගේ හිතත් ඔහොමමනේ. ඉතින් ඌ එන්න මූඩ් එකේ හැටියට තමයි ඔක වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අජ්ජත් බහිද්දා දෙක ගලපලා කීවානාහන දරුවෝ, කීවානාහන ගෝලියෝ, කීවානාහන පණිවිඩකාරයෝ ලැබෙන්න නමංගේ බාහිරේ මම මේ කතා කරන්නේ බුදුරජාණන් කියනවා සක්කච්ඡං කෝපන බික්කවේ දානං දත්වා තත්ත දානත් විපාකෝ නිබ්බත්තන්ති අඩ්ඩෝච හෝති මහද්දනෝ මහා භෝගෝ යේ පිස්සතේ හොಂತಿ පුත්තාතිවා දාරාතිවා පෙස්සාතිවා කම්මකාරාතිවා සෝ සුස්සුසන්ති සෝතං ඕදහන්ති චිත් අඤ්ඤං චිත්තං උපට්ඨපේති කියලා මහ දිග වාක්‍යයක් මම ඒ දවස්වල බණ කියනකොට කටපාඩම් කරපු එකක් ඔය මත් දාහනේ මතක් වුණේ. දානයක් දෙනකොට සත්පුරුෂෝ දාන දෙනකොට දානේ සක්කච්ඡාකාරීව දෙනවනම් ආදර ගෞරවයෙන් නැමී සිට වමතින් දෙන්න මේ විසිකරණ තියෙන දෙයක් දෙන්නා වගේ දෙන්න නෙවෙයි දෝතිම්ම දෙනකොට ආදර ගෞරවයෙන් නැමී හිටින්න දෙන්න අන්න ඒකට කියනවා සක්කච්ඡාකාරීකම කියලා. ඉගෙන ගන්නකොට සක්කච්ඡාකාරීව කරන්න. එතකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා දානේ මහත්ඵල වෙනවා මහානිසංස වෙනවා සත්පුරුෂ දානයක් වෙනවා. ඒක සත්පුරුෂ සූත්‍රෙට කිට්ටුයි. එතකොට ඒ කෙනාට ආඩ්‍ය මහා ආඩ්‍ය වෙනවා මහා දනෝ මහා භෝගෝ වෙනවා මේ දාන විපාකේ. එතකොට සක්කච්ඡාකාරීකමට හම්බෙන අතිරේක ලාභය තමයි යේ පිස්සතේ හොಂತಿ පුත්තාතිවා දාරාතිවා පෙස්සාතිවා කම්මකාරාතිවා උට දරුවෙක් වේවා දුවෙක් වේවා මේ දරුවෙක් වේවා ගෑණි වේවා පණිඩකාරයෙක් වේවා දාශෙක් වේවා කියන දේ අහනවා. යේ පිසේ සුස්සුතාන්ති සෝතං ඕදහන්ති අඤ්ඤච්චිත්තං උපට්ඨපේ කියන දේ අහනවා කන රුකුල් දීලා. හොඳට කන යොමනවා. මෙයා හිතනවා මෙයා කිව්වොත් කරන්න නැතුව හොඳ නැහෙනි. ඒ නිසා මම මේ දේ මෙයාට කරන්න ඕනේ කියලා අනික් කට්ටියට වැඩිය මේ අඤ්ඤං චිත්තං උපට්ඨපේති. අසවලා කිව්වොත් හොඳ නැහෙනි කියලා විශේෂ හිතක් ඇති කර ගන්නවා. ඒකට හේතුව ඒ කෙනාගේ ගුණයක් නෙවෙයි, දරුවාගේ ගුණයක් නෙවෙයි. ගෑණිගේ ගුණෙත් නෙවෙයි. පණිවිඩකාරයේ ගුණයකුත් නෙවෙයි. 16 ගුණයකුත් මම ගියාත්ම මේ දරුව ලබන්න පින් කරනකොට මේ ගෑණි ලබන්න පින් කරනකොට දාසෝ ලබන්න පින් කරනම සකස් කරලා වැඩේ කරලා තියෙනවා. නිසා වැඩක් කරනකොට හැඩයක් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් ගෑනුත් හම්බ වෙනවා, දරුවොත් හම්බ වෙනවා, පණිවිඩකාරයොත් හම්බ වෙනවා, ගෝලියොත් හම්බ වෙනවා කීවානාහන ගුරු. අද විතර මේ කඩප්පුලිකම තියෙන යුගයක් මුළු මානව ඉතිහාසෙම නැහැ. කිසි එකෙකුට වැඩක් කරන්න තේරෙන්නේ නැහැ සක්කච්ඡාකාරීව. ඒ නිසා හරියට හම්බෙලා තියෙනවා. දරුවොත් හම්බෙලා ඉන්නවා. ගොඩක් දරුවෝ වැඩි වෙලා දැන් තියෙන්නේ. ගෑනුත් ඉන්න ඕනේ තරම්, පණිවිඩකාරයොත් ඉන්න ඕනේ තරම්. පණිවිඩකාරයෝ කලුව මාර්පන් ගියා වගේ ඌට කිව්වහම ඌ වෙන මොකක් හරි කරනවා. ඉතින් මේකට කරන්න තියෙන්නේ දරුවා හම්බෙලා බෑ. හම්බෙන දරුවා සක්කච්ඡාකාරී වෙන්න ඕනේ. ඒ වගේ අපේ හිත වැඩි කරන්න නම් භාවනා කරන වෙලාවක, පරියන්කේ කරන වෙලාවක සක්කච්ඡාකාරීව කරන්න. ඉතින් මේ සක්කච්ඡාකාරීකම කියන එකට සකස් කොට කරනවා කියලා තමයි පොතේ පරිවර්තනය කරලා තියෙන්නේ. සිංහලේ නෑ. ඒ තරම් මාන්නක්කාරයි අපි. ඥානාරාම ස්වාමීන් වහන්සේ කියනවා ආදර ගෞරවයෙන් නැමී සිට. ඒක තමයි ස්වාමීන් වහන්සේ දීලා තියෙන වචනේ සක්කච්ඡාකාරීකමට මලක් නෙලනකොට බුදුන්ට ඒ තාලෙට නෙලන්න. ඒ වගේ මලන්ට බුලක් බුදුන්ට පුදනකොට ඒ තාලෙට බුදන්න. හිඟන්නේකොට වතුර ටිකක් දෙනකොටත් ඒ තාලෙට කරන්න. ඉතින් ඒක ගැන කියලා එක දවසක් කියනවා මට මෙවුවා ඉතින් අපි ඉගෙන ගන්න ඕන කාගේ ළඟ තිබ්බත් තියෙනවා බෝධිචර්යාවතාරයේ බෝසත්න් වහන්සේ නමක් ළඟට පාර දන්නේ නැති දුගියෙක් මගියෙක් ඇවිල්ලා ඇහුවොත් සත්පුරුෂයන් වහන්සේ මට අහවල් තන්ට යන්න ඕනේ කියලා එයා ඒ පාර දිහාට ඇඟිල්ල දික් කරන්නේ නැතිලු මුළු අතම දික් කළා කියනවලු මෙන්න මේ පැත්තට යන්න කියලා. අපි නම් කියලා මෙන්න මේ පැත්ත යනවා කියලා අපි ඇඟිල්ල දික් කරනවානේ. ඒකේ අර මනුස්සයාට කරන අසත්පුරුෂ වැඩක් ඒ මනුස්සයා හිඟන්නා නැත්තම් මගියා දැන් දුගියා නමුත් මුළු අතම දික් කළා කියන්නේ කියනවලු. ඉතින් මම බැලුවා මම දික් කරනකොට හැම වෙලාවෙම ඇඟිල්ල විතරමයි දික් කරන්නේ. අපි බුරුමේ ඉන්නකොට අපි එන ප්ලෑන් එකක් ගැව්වා ඒ ලොකු සෙම්බයින් ගුණ එක අදනකොට මාස්ටර් ප්ලෑන් ගහනකොට මේ
මට සල්ලි ටිකක් දීලා තියෙනවා සයිඩ් මෙච්චර වැඩ කරන්න ඉතින් වැඩ කරනවා ඉතින් මම පැත්තෙත් වැඩ. එතකොට මම ඊට කොමිටි මෙම්බර් කෙනෙකුට මම ඇඟිල්ල දික් කරලා මම කිව්වා මෙච්චර වැඩ කරනවා කියලා කියනකොට විවේකානන්ද සාන්ති මගේ අත නමලා ඇඟිල්ල නමලා අත ඇඟිල්ල දික් කරන්නේ නැතුව කතා කරන්නකෝ කිව්වා. වැඩේට වැහපුවාම අර කඩුව වනවනගේ තනි ඇඟිල්ල අපි දික් කරනවා. ඉතින් එතකොට අනිත් එක්කනට අපි හිතන තේරෙන්නේ නැහැ කියලා තේරෙනවා. මුළු අතම දික් කරන්න. එහෙම කරනවා නම් ඒ කියන්නේ මේ common sense මම මේ කතා කරන්නේ. බත් කනකොට යනකොට එනකොට කනකොට බොනකොට කරන දේ කරන්න ආදර ගෞරවයෙන් නැමී සිට ඒක ලීසි නෑ. අද මේ ශිල්පීය ලෝකේ ඇත්තෙම නෑ. ඇත්තෙම නෑ. ඔය හන්දට රොකට් එක ගිය වෙලාවේ එන විශාල මේ මානවකේ ලොකු ජයග්‍රහණයක්. හූස්ටන් වල එක්කෙනෙක් අස් කළා තිබුණා බොස් වෙනකොට නැගිටින්නේ නැහැ කියලා. හූස්ටන් වල කන්ට්‍රෝල් රූම් එකේ හිටපු එක්කෙනෙක් රස්සාවෙන් අස් කළා තිබුණා. ඒ ඇමරිකාවේ කියන්නේ බොස් වෙනකොට නැගිටින රටක් නෙවෙයි. නැගිටින්නේ නැහැ කියලා. මොකද ඉස්සර රජ්ජුරුව එනකොට නැගිටින්නේ නැත්නම් මොකද බෙල්ලෙන්මයි දෙන්නේ. බෙල්ලමයි ගලවලා අතර දෙන්නේ. ඒ තරම් බය කරලා හිටියේ. මං කියන්නේ බය කරන්න කියලා. අපි කියන්නේ ධර්ම ගෞරවය තියෙනවා සක්කච්ඡාකාරී වෙන්නේ. එතකොට අපිට මේ කියන දේ අහන පිරිසක් ලැබෙනවා. මම දන්නේ මම හරි සන්තෝෂෙන් ඉන්නේ. මයි ළඟට ඇඟිල්ල වන්නලා කතා කරන කඩප්පුලිකම තියෙනවා. ඒකට මේ සතිපාසලේ අපි එකට එක සමනලයට අතනෙමිලාගේ වැඩ කරන්න හැටි. ඒ වෙනතම මේ නිසන්වන්නේ මේ වගේ දුරස්ත වැඩ පිළිවෙල කරනකොට එක එක පැති වලින් ඒ දෙන සහයෝගය දකින්නට පේනවා. මියාත්වේ කවුද මට වැරදි කෙනෙක් හම්බෙලා මම ඇඟිලි දික් කරන කතා කරන්නේ ගියාත් මේ ටිකක් මොනවා හරි පිනක් කරලා තියනවා වගේ කියලා හිතෙනවා. සක්කච්ඡාකාරීව කරලා ඇති මේ මොකද මයි ලොකු සුදුසුකමක් තියෙනවා හැකියාවක් තියෙනවා ඕනකමක් තියෙනවා මයිත් එක තරහ වෙච්ච එක නම් මොන්න જાති බලිපිදේනියක් දීලා හරි කවන්න යාළු වෙන්න ඕනේ. කොහොම හරි කරලා ගහන වෙලාවේ ගහනවා බයින වෙලාවේ බයින ඒකට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඒකට සක්කච්ඡාකාරී වෙනකොට නිහතමානිකම යටහත් පහත්කම තමයි තියෙන්නේ. ඉතින් මම කතා කරන වැඩි මම කියන ඊගා ප්‍රශ්නට යන් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිය ඇතත් නැතත් මනසේ ස්වභාවය එක ලෙස පවතින බව වැටහි. එදිනෙදා ජීවිතයේ කිසිදු දෙයකදී විශේෂ කැමැති අකමැති තත්වයක් නැත. බොහෝ විට සියල්ලටම සමසිතක් පවතී. පර්යංකයේ සක්මන අත්‍යවශ්‍ය බවක් නොහැඟේ. නමුත් අවදි බව ඇත. ස්වාමීන් වහන්සේ මේ කරන ශාසනික සේවය බොහෝසේ අගය කරමි. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ධර්ම කාරණාව දැන ගැනීමට අවසර. සතිය බල මට්ටමේ සිට බොජ්ජංග මට්ටමට යන අවස්ථාවට පත්වන විට යෝගාවචරයාගේ ජීවිතයේ පරිවර්තනයක් වන අයුරු පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේ පටන් අර ගන්නකොට කියන වාක්‍ය මේ සතිය තිබුණත් නැත්නම් ජීවිතේ වෙනසක් නැහැ කියලා අනික් කොටසට කිසි අදාළ භාවයක් නැහැ වගේ මට පේන්නේ. උපේක්ෂාට තේරෙනවද එහෙම සම්බන්ධයක් තියෙනවද මේ කියන කතාවේ? නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ පස්සට යනකොට ගොඩක් අන්‍ය විහිිත වෙලා මේ ඉඳපු ගාම මේ බොජ්ජංග මන්ත්‍රවලටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ එපා වීමක් ගැන කතා කරනවා. ඊට පස්සේ මේ පරියන්කය සක්මනක් නැහැ. වෙනසක් නැහැ කියලා කතා කරන නිසා හරි මේ වික්ෂිප්ත මානසික රචනයේ ලියවිලා තියෙනවුත් උත්තරයක් තියෙනවා මට පැත්තෙන්. මොකද්ද උත්තරේ? කොච්චර එපා වුණත් පරියන්කේ සක්මන කොච්චර සතිය තියුණත් එක වුණත් නැති වුණත් කාලසටහනක් තියන හරියට කාලසටහනට වැඩ කරන්න. ඒක ලොකු සාංශලියල් තියෙනවා තමන්ගේ දිනචර්යාව ලියාගත් කාලසටහන තමන් ඉදිරියේ තියාගෙන මොන යකා ආවත් කොරෝනා ආවත් මොන ඇඳිරි නීති ආවත් කාලසටහන කරන්න මට ඉඳගෙන හිටියත් එකයි හිටගෙන හිටියත් එකයි කියලා පරියන්කේ සක්මන නොකර ඉන්නව නෙවෙයි. පරියන්ක සක්මන කරන්න ඕන. බල මට්ටමේ ඉඳලා බොජ්ජංග මට්ටමට යනකොට මේ සියලු ධර්ම නිවනට මිසක්කා ලෞකික සැප සම්පත් වලට යොදා ගන්න ගතියක් නැහැ. ඉතින් ඒක තමයි මේ කඩයිම. ඉතින් ඒක නාට තේරෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. කෙසේ නමුත් අපි එතෙන්ට යනකම්ම මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඔක්කොම අපි පාවිච්චි කරන්නේ ලෞකික සුඛේ සඳහා නැත්නම් ප්ලෙෂර් ප්‍රින්සිපල් එකට එහෙ නැත්නම් සැප හොයන හෙඩොනික් ප්‍රින්සිපල් කියන එකට. අතනින් එහාට ගියාට පස්සේ වෙනවා මෙච්චර අමාරුවෙන් හදාගත්ත සතිය මේ ලාමක කුණු ගිහි සැපට යොදන්න හොඳ නැහැ. ආමිෂ සැපයට හොදන්න ඕන. මේක දාන්න ඕනේ මේ නිවනටමයි කියලා ඒ ආයුධ ටික හොඳට ගාලා හදාගත්තට පස්සේ තේරෙනවා මේකෙන් ආයේ නිකන් මේ
කඩුවෙන් ආයෙ කොස් කොටලා වැඩක් නැහැ. ඒ කඩුවෙන් කරන්න ඕනේ වැඩේ කරගන්න ඕනේ කියලා ඒක තමයි දෙන්න තියෙන උත්තරේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය අවසරයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. එදිනෙදා සතිමත් වීම. උදෑසන ආහාරය ගැනීමට පුරුදු පරිදි වාඩි වුණෙමි. වරහන් ඇතුළේ සතියෙන් තොරව ආහාරය ලබා ගැනීමේ ආශාවක් පැවතුණි. බත් පිඟානෙන් කොටසක් ගන්නා අත්තරෙහි සතියෙන් ආහාරය ලබාගත යුතු බව සිහිපත් විය. ඒ වන විට මා ඉක්මනින් කෑම කන බවත් ආහාර අනන අතරම ආහාරය හපන බවත් තේරුණි. සිත තුළ ආහාරය පිළිබඳව ආශාවක් පවතින බවද වැටහුණි. සතිමත්ව ආහාර පිඟාන දෙස බැලුවෙමි. බෝංචි බිත්තර සහ කිරි හොදි සමග අඩක් කා අවසන්ව ඇති ආහාර පිඟාන දුටුවෙමි. බෝංචි කැබැල්ල අතට ගන්නා විට එහි කොළ පැහැති තෙල් ගතිය මෙන්ම සිනිදු බව අතට දැනුනි. එය බත් අසලටගෙන තබන විට බත්වල තද බව එහි හැඩයද උණුසුම් බව මෙන්ව හොදි තවරී ඇති නිසා ඇලෙන සුළු බවද වැටහිනි. බිත්තර කැබැල්ල කඩන විටද ඒ පිළිබඳ ආශාවක් ඇතිවිය. තෙත් බව සහ සිනිදු බවත් ලිස්සන ගතියත් අතට දැනුනි. සියල්ල එකට කවලම් කරනු අතර මා තුළ පෙර පැවති ගිජු බව නොමැති බව වැටහිනි. ආහාරය කටට ඇතුල් කරන විට කට තුළ තෙත් බවත් එය එක් පසකට තල්ලු කර ටික ටික හැපීම පටන් ගතිමි. කට පිරුණු බවද කෙල සමග ආහාරය මිශ්‍ර වන බවද වැටහුණු අතර ආහාරය ටික ටික කුඩා කැබලි වන බවත් එය කෙල සමග මිශ්‍ර වන විට පැණි රස වැඩි වන බවත් දැනුනි. සෙමින් ආහාරය ටික ටික ගිල දමන විට එය කුස තුලට ගමන් කරන බව දැනුනි. මෙසේ ආහාරය අවසන් වන තෙක් සතිමත්ව ආහාරය ගත්ෙමි. තෙරුවන් සරණයි. මේකෙදී එක වාක්‍යයයි මට මොකක්ද කියන්නේ සන්තෝෂෙ හිතුනේ සතිය නැතුව ඉන්න වෙලාවේ සතිය නැති බව දන්නකන්. ඒක සතියද නැද්ද කියලා බැලුවොත් ඒක අපබ්‍රන්තයක්. පිඟානේ භාගයක් කනකොට තේරෙනවා මේ කාලා තියෙන සතියෙන් නෙවෙයි කියලා. දැන් කොහොමද මේ සතිය නැති හිතට සතිය නැති බව දැනගත්තේ? ඒක තමයි අපි මෙතෙක් කල් සතිය ජාත කරපේකේ තියෙන වටිනාම දේ. හැබැයි ඒක මම කරන දෙයක් නෙවෙයි. ඒක අර මෙතෙක් කරපේක නිකන් ඇබ්බැහියට තියෙනවා something wrong somewhere කියලා. මොකද්දෝ නිකන් මේ කාගෙන යනකොට තේරෙනවා මේ මෙන්න මෙහෙමයි මේක වෙන්න ඕන කියලා. අන්නේ ඒ වැටහෙන චිත්තක්ෂණය ඔය ඊට පස්සේ කියන දිග විස්තරේ ඔක්කොටම වැඩි වටිනවා. හැබැයි ඒක කියන්නද හොඳ නෑ. මොකද හුඟ දෙනෙක් හිතන්නේ අර බෝංචි කෑල්ල කොළ පාටයි තෙල් ගෑවිච්ච ගතියයි ලියන එක හොඳයි කියලා. හොඳයි තමයි නැත්තේ නෑ. හැබැයි හොඳයිම තමයි සතිය නෑ කියලා වැටහිච්ච එක. ඔය කෙල්ලෙක් යාළු කරගත්ත පස්සේ ඉතින් චොක්ලට් අනම්මනම් වැඩක් නෑ. කෙල්ල යාළු කරගන්න වෙලාවේ. කෙල්ලන්ට ඕවා වැඩක් නෑ මේ කොල්ලෝ කියන කතාව. කෙසේ නමුත් ඒකයි ඒකේ තියෙන ගේම. ඒ කොල්ලෝ බලන්නේ යාළු වෙලා ඉන්න කෙල්ලෙක් ඉඳදී තව කෙල්ලෙක් යාළු කරගන්න හදනවා. මොකද ඒකේ ලොකු කඩයිමක් ඒක. මේ කොහිදෝ ඉන්න කෙල්ලෙක් බස් වලට හරි දැකලා යාළු කරගන්න. යාළු කරාට පස්සේ දෙන්නේ චොක්ලට් අනම්මනම් ඉතින් ඒව ඉතින් කතා කරලා වැඩක් නැහැ. නමුත් අර ඒ මාරුව ඒක මේ පුදුමාකාර සතිය විශේෂයෙන්ම මේ අසතියින් ඉන්නකොට මං අසතියින් ඉන්නවා කියලා දැනගන්න එකට මං නිකන් සමීකරණ වගේ ලිව්වා. එහෙම නැත්නම් සම්පින්නනේ කරා සතිය තියලා හොඳටම සතිය මෝරපු කෙනාට විතරයි සුදුසුකම තියෙන අසතිය තේරෙන්නේ. ඒ නිසා සතිය දියුණුව තමයි අසතිය තේරෙන වෙලාව. හැබැයි මගේ ජීවිතේ කවුරුවක්වත් මම දැකලා නැහැ සතියෙන් අසතියට යනකොට සතියෙන් ඉඳලා අසතියේ තියෙන බව දැනගන්නකොට සතුට වෙන જાති එක්කෙනෙක්වත් මුළු ජීවිතේ මම දැකලා නැහැ. චිනු බානු මෙච්චර සතිමත් වුණාට අසතිමත් වුණානි කියලා ඒ චිත්තක්ෂණයට තන දෙන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සතිය දැති බව දැනගත්ත එක ඉතින් ලෝකේ තියෙන ලොකුම වටිනා දේ අම්මා අප්පටවත් දෙන්න බැරි දෙන්නේ. මේක හැබැයි ලියලා විලා තිබුණා. ඒක ලියවිලා තිබුණා. මේ ඒක උපේක්ෂාට කියවන්න පුළුවන් බත් පිටාට භාගයක් ගන්නකොට මට සතිය නැති උනායි කියලා ලස්සන වාක්‍යයක් තිබුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බැන්නම් බෑ කියන්නේ ප්‍රශ්නයක් නැහැ තරහ වෙන්නේ නැහැ.
හොයාගන්න අපහසුයි හරි ස්වාමීන් හරි වහන්සේ. බෑ කිව්වනම් ඉවරයි. තනි වචනේ ඕක තේරෙනවා. මට පට ගන්න මට පොඩි දේ වුණත් තේරෙනවානේ. නමුත් කොහොම හරි මම හිතන්නේ තේරෙන්නේ නැති ලියපු කෙනාට නම් හොඳටම තේරෙනවා ඇති. උපේක්ෂාට තේරෙන්නේ නැහැ. මොකද ඊර්ෂ්‍යාව නිසා වෙන්න ඇති. කෙසේ නමුත් රෙකෝඩ් වෙලා තියෙනවනම් භාගයක් කරනකොට තේරෙනවා සතිය නැති බා කියලා. මේක සතියද මේක මමද කියලා බලන්න මේ සම්පූර්ණ ජීවිතය අලුත් වෙන තරම්. මේක ලියපු එකට මම පුදුම විදියට මම ගරු කරනවා. හැබැයි ඒක නිතරම කියන්න පුළුවන් අසතියේ ඉඳලා සතියට එන චිත්තක්ෂණය ගැන විතරක් කතා කරුවොත් අපි ලෝක සාහිත්‍යයට අලුත් දේවල් එකතු කරන්නේ. ওই සතියේ තියෙනවා සතියේ තියෙන බව දන්නේ එකයි. සතිමත් වෙලා මේ කියන විස්තරය නරක නෑ. ඒක හරි හොඳයි. නමුත් මේක නම් හරි පුදුම නිකන් පැරඩයිම් ෂිෆ්ට් එකක් මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒ වගේ දේවල් නැවත නැවත මේ කොරෝනා වෛරස් යටතේ එදිනෙදා අසන්ට ලැබේවා කියලා ස්තුති කරලා අපි යනවා ඊගාවට. මෙහෙමයි ස්වාමීන් වහන්සේ. අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ, කුමක් හෝ දෙයක් සිදු වුණාම මා අතින් ඊට පෙර එයට සමාන ආකාරයෙන් සිදු වූ දෙයක් මතක් වේ. මෙය එදිනෙදා සිදුවන බොහෝ දේවල් වලදී දැනේ. එම නිසා මේ ආත්මයේ මා අතින් කෙරෙන කර්මයන් මේ ආත්මයේදීම ගෙවෙන බවක් හැඟේ. මෙය මා හැකිතරම් කර්මයන් නොකර සිටීමටත් සතිමත් වීමටත් පොළඹවයි. ස්වාමින් වහන්සේ, මා මේ දකින මා අතින් වූ හා මා හට වෙන දේවල් අතර සමානකම මා විසින්ම මාගේ මනසින් සාදාගත් දෙයක්ද නැතිනම් එය සැබෑවටම දකින දෙයක් විය හැකිද? ත්වන් සරණයි. අපි ඉස්ලාම සරේ එංගලන්තේ ගියාට පස්සේ ප්‍රොස්පෙක්ට් ෆාම් කියන එකට මට මතක නැහැ. ඒ ගිහලා රිට්‍රීට් එකක් කරලා බාන් එකක් තිබුණේ. හරවුම් මේ රවුම් බාන් එකක්. ඒක මැද කණුවක් හිටවලා තියෙනවා. ඒ කට්ටිය හදලා තියෙන මම හිතන්නේ ඔය ධාන්‍ය රස කරන්න වෙන්නේ නැති. ඉතින් ඒක පස්සේ භාවනා ශාලාවක් හදලා ඒක ඇතුලේ බුදු පිළිම පිටිපස්සේ තියෙනවා. මම ඊතර ඉස්සර වාඩිනවා. ඉස්සර කට්ටිය 20ක් 30ක් විතර හිටියා. ඒක ඇතුලට ගියාම ඔක්කොම එක පවුලේ වගේ හිතෙනවා. අමුතුම විදිහේ ඒ කියන්නේ මේ හිතා ගන්න බෑ. ඉතින් මම මේ ගොර කියන්නේ ලංකාවෙන් ගියේ මං එංගලන්තේ නෙවෙයි. එංගලන්තේ හිටපු කට්ටිය ඔක්කොම ඉඳලා ඊට පස්සේ ඒක කොහොම හරි මතුණා. මතුණාට පස්සේ ප්‍රංශෙන් ආපු නෝනා කෙනෙක් මට මතක නැහැ ප්‍රංශෙන් ආපු කෙනෙක් නෝනා කෙනෙක්ද මන් දන්නේ නැහැ. සුද්ධියක් කියමුකෝ. සුද්ධි කියනවා මේක තමයි තේජාවු කියන්නේ කියලා. මන් දන්නේ නැහැ. ඊට මං කව මොකද්ද තේජාවු කියන්නේ? ඔබ වහන්සේ දාන වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නකෝ. ඉතින් මං කියව දන්නේ නැහැ කියලා. මේ යමක් සිද්ධ වෙනවා ඒතකොට තේනවා මේක කලින් වෙච්ච එකක් වගේ කියලා. මේ ඔක්කොම කලින් වෙච්ච ඒකට ඒ කියන්නේ තේජාවු කියලා තමයි මේ ප්‍රංශ භාෂාවෙන් කියලා තියෙන කෙටි යෙදුමක්. ඉතින් බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා ලෝකේ සිදුවෙන හැම දෙයක්ම චක්‍ර සංස්කාර. ඉතින් චක්‍ර සිදු වෙනකොට අපිට හැමදාම මේක අභිනන්දනය කරන්න හිතෙනවා කවදාකවත් වෙච්ච නැති එකක් විදියට. తත්‍ර අභිනන්දනී. ඉතින් ඒක තමයි තණ්හාව කියන්නේ. එහෙම නැත්නම් සරුවචනාංශෙත් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් පච්චාසමනෝ යනකොට ගෙරිවැලක් දකින්න. ගෙරිවැල කියලා කියන්නේ කඩි වගේ සත්තු జాතියක්. මේ නිසන් වනිනෝ කළු පාටයි ගිය පාර. ඉතින් යන්නේ කෝටි ගාණක්. 70ම ගාණක් යන්න පුළුවන්. කොච්චර ගියත් ගෙරිවැල තියෙනවා. ඒ හදෝ මම දැකලා තියෙනවා BBC ෆිල්ම්ස් වලත්. සරුවචනාංශේ ගෙරිවැල ළඟ නතර කරලා කියනවා ආනන්ද මෙතන එක ගෙරියෙක්වත් නැහැ. ගෙරිය කියන්නේ කූඹියෙක්. එක ගෙරියෙක්වත් නැහැ සක්විති රජ වෙච්ච නැති. ඒකට දැන් ඌට ගෙරිකම විතරයි මතක් කරලා තියෙන්නේ. ඉතින් අනිත් කිරියා පිටිපස්සේ වැටලා යනවා. කිසි කෙනෙක් නැහැ ඒ සැප ලැබපු නැති. ඒ නිසා අපි දැන් මේ අර සැප ලබන්න මේ සැප ලබන්න කඹරනවා. කඹරුවාට බලුවොත් අපි විඳපු නැති જાති සැපක් නැහැ. සමහරෙකුට ඒක තේරෙනවා. සමහරට තේරෙනවා මේ අපි එක ගෙදරම එකම දේනේ අපි මේ කරන්නේ කියලා ඒක තේරෙන පටන් අර ගන්නවා. ඉතින් ඒක සංඛාර ලක්ෂණය කියලා. සකස් සංස්කාර ලක්ෂණේ එකයි මේ ලෝකේ තියෙන උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතසඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඒ ඥාන උනත් පිරිමුණත් රූප උනත් අරූප උනත් ඔය දෙක ඔය තුන විතරමයි තියෙන්නේ. ඒවට කියනවා සංකත ලක්ෂණය. ඒකට කියන්නේ ඇත්තටම මේ සබාව ලක්ෂණ සංකතයක් පැවැත්මක් තියෙනවා. ඔහි එකම දේ සිද්ධ වෙන්නේ. අපි මේක ටෙම්පරාදු දම අරක මේකයි මේක මෙහෙමයි කියලා ඒකේ අලුත් දේවල් දකින්න හදනවා. දකින්න මොනක්වත් දෙයක් නැහැ මේකේ. අපි නොවිඳපු කිසිම දෙයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒකට අපිට ඊගාට එන චිත්තක්ෂණේ හරි අලුත් හරි අමුතුයි. ඔය තේජාවු තියෙන එකට තියෙනවා මේ අපි මේ එකම නාටකම අදත් ආයෙ දැන් රඟ දක්වන්න හදනවා.
සිංහදීවලි නාටකමේ අපේ රණසිංහ මැඩම් ගිනස් පොතට ගියා ලෝකේ වැඩිම ගාණක් ඒ සිංහසිය මේ සුප්පාදේවිට රඟපාලා. ඉතින් එතකොට ඊගාවතින් පෝස්ටර් ගහලා මේ සරච්චන්ද්‍රගේ සති මේ මනමේ නාටක නෑ තිංගබාව කියලා පෝස්ටර් ගහලා ඉතින් මිනිස්සු වෙනවා බලන්න. අපි හිතමු මැඩම්ගේ පැත්තෙන් බලනවනම් ඒක මාහිතර අරුවන් හන්දා කරන්නේ මේ බන්දා. ඉතින් හැමදාම ඕක තමයි. ඉතින් ඒකවල තේජාවු තමයි. ඉතින් වලට ආපුවාම ආවි මේ වලටා කියනකොට කොල්ලෝ hina වෙනවා. අපේ කැම්පස් එකේ පෙන්නන කෙනානේ වල කියලා පෙන්නන්නේ. ඉතින් ඒ වගේ හැමදාම නාටකම නටන කෙනාට ඒක ඇති. හැමදාම පරියන්කයට වෙලාවට යන කෙනෙක් හිතන්නකෝ. ඒ යනවා එදා හරියටම ඉඳ ගන්නවා වගේ යනවා. ගිහිල්ලා ගියාට පස්සේ ඉතින් අවුරුදු 20 30 එක දිගට භාවනා කරනකොට මේ දැන් මේ පරියන්කයට යනවා මේ සක්මන්ට යනවා මේ වන්දනාවට යනවා යෝ තේජව තමයි. එකම දේ කරකවනවා. ඉතින් ඒක මේ මොකද්ද කියන්නේ? චක්‍ර කරකිනකොට වැටෙන එකක්. ඉතින් ඒක උණයි කියලා ඊගාවට එන එකට මන්දොත් ආයි වෙන්න එපා. බිග්ිනර්ස් මයින්ඩ් අරගෙන දිගට යන්න කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉවරයි. කමල්ට ආරාධනා කරන්න කැමතියි. ඒ පැත්තේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. උපේක්ෂා විනාඩියක් අපේ පැත්තෙන් කෙනෙක් දාලා තියෙනවා ප්‍රශ්නයක් අහන්න. ඉන්දු ප්‍රශ්නය අහන්න පුළුවන්ද? ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මයික් එක දැන් ඔන් කරලා ප්‍රශ්නය අහන්න. අවස්ථාව තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එහෙනම් උපේක්ෂා මේ ප්‍රශ්නේ එනකන් කමල්ට යමු. එයා ආය රෙස්පොන්ඩ් කරොත් අපි අවස්ථාවක් දෙමුනේ. හොඳයි. කමල් ඒ පැත්තේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය උපේක්ෂා ආසනතුන් අපිට අවස්ථාවක් ලබා දුන්නා. අපිට අද ප්‍රශ්න 6ක් ලැබිලා තියෙනවා. ඒකෙන් මම කීපයක් ඉදිරිපත් කරන්න නිසා කමල් පැහැදිලි නෑ තාට යාලා හයියෙන් කතා කරන්න. ප්‍රශ්න 6ක් ලැබිලා තියෙනවා. ඒකෙන් මම කීපයක් ඉදිරිපත් කරන්න වෙලාව තියෙන අනුව. ප්‍රශ්න ඉදිරිපත් කරන්න හයියෙන් කතා කරන්න. එහෙමයි සායනස. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන දුරස්ත වැඩසටහන නිසා අඩුම ගණනේ පැය දෙකක් ස්ථිර ලෙස දවසට ඇවිදින්න. අද ඉන් එකක් ගැන කියන්න. ඇවිදීම පටන් ගත් විට කකුල පොළවේ වැදෙන බව දැනුනි. වැඩි වෙලාවක් ගියේ නැත. දවසේ සිදුවුණු දෙය ගැන සිතට ආවේය. ගණන් නොගෙන ඉදිරියට ගියත් නොකඩෙන ප්‍රවාහයක්සේ සිතුවිලි පැමිණේ. කකුල් දෙකට අවධානය ගියේ බොහොම සුළුවෙනි. සිතුවිලි පළසක් උඩ ඇවිදින වාසය. පය බොහෝ විට නොදැනුණත් මගේ ගමන සිදුවිය. පැය හමාරය. වෙනදා එහෙම වෙනකොට මනසට දැඩි බරක් විය. අද එසේ නැත. පරයන්කය. ඇවිදීමෙන් පසු වතුර එකක් බී වාඩි විය. පළමුව ත්‍රිවිධ රත්නයට ජීවිතේ පූජා කළෙමි. දෙවනුව ඉරියව්වට හිත යොමු කළේය. කලක් පුරුදු කළ නිසා දැන් හිත ඉබේම හුස්මේ සංසුන් තැනට යොමු විය. වැඩි වෙලාවක් ගියේ නැත. ඇවිදීමේදී පැමිණි සිතුවිල්ල මා ඉදිරිපිට ඉන්නාසේය. මට එක් පාරටම තරහවක් වැනි හැඟීමක් ඇතිවිය. කරදරයක් සේ. නැවත මට ගොරෝසු හුස්ම රැල්ල දැනුනි. බුදුන්ට පූජා කළ ජීවිතය මගේ නෙවෙයි නේ හිතමින් ඉන්න විට මගේ හිත ඉරියව්වට ගියමි. ඉරියව්ව මට ගිමන් හරින්නට ගෙදර ගියා වගේ. මම ඔහේ ඉන්නා විට නැවත හුස්මේ සැහැල්ලුව දැනුනි. කයත් සැහැල්ලුය. හුස්මත් සිහින්ය. ඇවිත් යයි. ඉබේම නැගිටින්නට සිතුනි. පැයකට වැඩි කාලයක් ගොස් තිබුණා. මට දැනුනේ විනාඩි ගණනක් වගේය. සක්මනේදී මට තරහක් ආවේ නැත. සක්මනේදී සිතට නිදහස දෙන ගතියක් මගේ ඇත. පරයන්කේදී මගේ බලාපොරොත්තු වැඩිය. මම ඒ බව දනිමි. සාමින් වහන්සේට නිරෝධව පතමි. මේ පහත කොටස වෙලා තිබේ නම් පමණක්
අවශ්‍ය නම් හැඟීනම් පමණක් කියන්න. ඉතුරු ටික මම කියුවේ නෑ ස්වාමීන් වහන්සේ. මම අර කොට ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න අවසරයි. කමල් කිව්වට අපිට ඇහෙන්නේ නැහැ. මේ අපේ කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න කට්ටියත් වැඩි මට නිින්ද ගිහිල්ලත් දන්නේ නැහැ. මේ වෙලාවෙ ඉතින් හරි නැහැනේ. ඒවා එකක් තියෙනවා මේ වොලියුම් කන්ට්‍රෝල් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ මට පේන්නේ. මේ සක්මණ පරියන්ක දෙක කියන එක ඇහුණා මේ පස්සේ කොටසත් පුළුවන් නම් උත්තර දෙන්න අර මේ කියපු ටික ඇල්ල මේ කමල් තෙපර බානිසා කියන්නේ නැතුවද මේ අවශ්‍ය නැද්ද මන් දන්නේ මේ සක්මණයි පරියන්කේ නම් ඇහුණා ටිකක් ඒත් මේ කන රුකුල් දීගෙන අහගෙන ඉන්න ඕනේ මේ මොකක් හරි තියෙනවා පොඩි ප්‍රශ්නයක්. අවසරයි සයිනස් එකෝ එක එන්නේ ඔය පැත්තෙන් ඉස්සරනවනේ. නෑ මේ මොනම එකෝ එකක්වත් නෙමෙයි අපි පූර්ණ චන්ද්‍රය පායලා තවල් පාය බොහොම සන්තෝෂයෙන් ඉන්නේ කිසිම එකෝ එකක් නෑ මයිලක ෆෑන් එකක් වැඩ කරනවා. තරින්දු කමල්ගේ ස්පීකර් එකෙන් පොප් අප් වෙනවා කියලා මං හිතන්නේ. මම උපේක්ෂා කතා කරද්දිත් එකෝ එක ආවා. ඒකයි අපි සයිනස්ගේ ඒක ලවුඩ් ස්පීකර් දන්නේ නැහැ. ඔව් ස්පීකර් එක මේ වැඩි වුණාම වොලියුම් වැඩි වුණාම රිපීට් වෙනවා ඒක අපිට එකෝ වෙනවා. ඒ අපේ මේ ඔෆිස් කන්ට්‍රෝල් රූම් එකේ ඉන්න දෙන්නගේ පොඩ්ඩක් මේ කියන පොඩි අප්සෙට් එකක් ගිහලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඔය බොත්තම් අහුවෙලා නැහැ මට තාම මිරිකන්. කන්ට්‍රෝල් රූම් එකේ අප්සෙට් එකක් තියෙන්නේ. ඉතින් මොනව කරන්නද ඉතින් අර එහෙමන්ත වෙලා තියෙන නිකන්නේ වැඩ කරන්නේ ඕගොල්ලෝ. ඒ නිසා මේ රසායන අස් කරනවා කියනද පඩි කපනවා කියන මොනවා කියන්නේ. මොනක්ක් කරන්න බෑ. කමල්ව කියලා ඉවර කරා. හරි. මම ඉතුරු ටික කියනවා සාවිනාංශ. ඉරියව්වට හිත යොදන්න කියා ලැබුණු උපදේශය අනුව එය කළෙමි. වාඩි වී සෙමින් ඇස්වසා හිතෙන් වාඩි වී ඉන්න ඉරියව්ව දෙස බැලුවෙමි. එයට මට පහසු විය. මම වාඩි වී ඉන්න අයුරු දන්නේ පස්ස බිම වැදෙන එක දැනීමත් අතක් උඩ අතක් ඇති දැනීමත් සහ කොඳු ඇටපෙළෙහි සුජි බව දැනීමත් නිසාය. බොහෝ කාලයක් ඉරියව්ව සමග ඉන්න විට කයේ වේදනා අත්විඳෙමි. කලකට පසු කයේ තැන්පත් වීම ටිකෙන් ටික සිදු විය. කලකදී මට උදරයේ උස් පහත් වීම දැනීම විය. පසුව පපු ප්‍රදේශයේ ගැස්මද බලමින් සිටින අතරතුර ඉබේ වැටෙන හුස්ම දැනුණේ රිද්මයකටය. සතුටක් ඇතිවිය මටත් පුළුවන් කියා. මේ කාලයේ ඇතුළත එපා වීම, කම්මැලිකම් කිසිවක් නොලැබීම නිසා හීනමානය සහ බලාපොරොත්තු සුන්වීම වැනි දේ නිසා බොහෝ කලකිරීමක් තිබුණි. මගේ පඬිතකම් නිසා මට ලැබුණු අවවාද බොහෝ විය. බැනුම් වරහන් ඇතුලේ. නමුත් අත නොහැර කර බලන්න සිතුනේ මේ දහමේ ගමනක් තියෙන බව දැනුණු නිසායි. මට තේරුණේ මේ දහම අහන බණක් සහ කරන බණක් ලෙස එකට කළ යුතු බවයි. ඒ නිසා මම ධර්ම දේශනා net කන් යොමා අහලා කම්මැලි නොබලා කරගෙන යන්න අදිස්ථාන කරගත්තා. එය කරගෙන යනවා ආධුනික මනසකින් ගමනක් යනවා. ඒ ප්‍රශ්නේ අවසානයේ සාවිනා. ඔය ඉතින් ඇත්තටම අර පිම්බි මැකිලිම ආනාපාන කියන වාක්‍ය ටික විතරයි ගන්න දේවල් තියෙන්නේ. අනිත් ඒවා සාමාන්‍ය මේ හැඟුම් ප්‍රකාශ කිරීමේ ලව් ලෙටර් එකක් වගේ. ඉතින් ඒක නරක නෑ. කතාව පටන් අරගන්න මං ඉඳගත්තට පස්සේ මට පිම්බි මැකිලිම වැටුණා. මට ටික වෙලා ගියා ආනාපාන වැටුණා කිව්වනා හොඳටම ඇති. අනිත් ඒවා කියන්න ඕන එක කරදරයක් තියෙනවා නම් විතරයි. ඉතින් එතකොට වාක්‍යයේ මේ ඉදිරිපත් කිරීම කෙටි. short and sweet, short to the point එනවා. ඉතින් මෙහෙම එකක් දෙයක් ඉතින් ඔය ලව් ලෙටර්ස් ලියලා තමයි පස්සේ ඉතින් ඔය මේ යෝජනා කරන්නේ බන්දිමුද කේන්දරේ කොහොමද මේ මොනවාද නැකත් පත්‍රයක් එහෙම තියනවාද කියලා ඉතින් ඔව්ව ටිකක් කාලයක් යනවා ඉතින් ඒවට අපි අනුකම්පා කරමු. ඒක ඇති ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා මේ පන්නගෙන තියෙන කඩයිම ආපහු ඕන තරම් පස්සට යන්න පුළුවන්. එහෙම වෙන්න දෙන්නේ නැතුව ඒ ඇති කරගත්ත විවේකයේ නැවත ගමන් කිරීමෙන් ඒ පාර හොඳට මතක හිටින විදියට කරගෙන යන්න ආපහු වැටෙනොත් ආයෙත් අර වගේ තැනකට වැටෙනවා. හැබැයි මේ තරම් ඉස්සරතරේ විතර අමාරු වැටෙන්නේ නැහැ. ඒ නිසා නිතිපතා භාවනාවට පොට පෑදිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එහෙමයි සාන්නස. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. උදේ සක්මන පයේ පතුලට සිත යොමා සක්මන ආරම්භ කළෙමි. සිත දිවීම වෙනදා දින වලට වඩා අඩු බව අවබෝධ කළෙමි. පය පොළොවේහි ගැටෙන විට ගැටෙන ස්ථාන සුමට සහ උණුසුම් සිසිලද
පය වාතය කපාගෙන යන විට ලේවකයේ ඇතුළුව මුළු පතුලේම සීතල වාතය ගැටෙන බව හඳුනා ගතිමි. හැරෙන තැන්වලදී ලේවකයේ පිටදාරය දැනීම වෙනදා දිනවලට වඩා හඳුනා ගතිමි. එන සිතුවිල්ලට මේ සිතුවිල්ලක් කියා මෙනෙහි කර ස්පර්ශයට යොමු කරන විට සතියද පවත්වාගෙන සිතුවිලි එනවා යනවා අවබෝධ කර ගතිමි. සිතුවිලි වල සමුදය වය දැක්කිමි. මෙසේ දිගටම සක්මන් කරන විට සිතුනේ ස්පර්ශය දැනෙනවා කියන සිතුවිල්ලද ඇති වී නැති වී යන බවය. මට දැනුනේ මේ දැනෙන ස්පර්ශය ඇති වී නැති වී යන අනිත්‍ය දෙයක් නොවේද කියාය. පැයක සක්මනෙන් පසු සමාධියත් පැයක පර්යංකයක් කරගත හැකි විය. ඔබගේ මඟ පෙන්වීම ඉතා අගය කරමින් ඔබට නිදුක් නිරෝගී සුව බව පතමින් නමස්කාර කරමි. මේ විදිහට ප්‍රශ්නේ අවසන්. නිතිපත අධිකට කරන්න ස්පර්ශය කියලාම කියන්න බෑ. ඉතින් එක එක වෙලාවට එක ධර්මතා මතුවෙනවා. ඉතින් අපේ හිතේ තේරිච්ච දේත් එක ගොඩක් කතන්දර ගොතන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක වළක්වන්න බෑ, ඒක කරන්න බෑ. ඒ නිසා අපිට අරමුණක් හම්බෙලා ඒක ස්පර්ශය පැත්තෙන් තේරෙනවා, තාන්ට වේදනා පැත්තෙන් තේරෙනවා, බාහිර අරමුණ පැත්තෙන් තේරෙනවා, බලන්න අභ්‍යන්තර මේක පැත්තෙන් තේරෙනවා. ඒව මාරු වීමක් සිද්ධ වෙනවා. මේ කියන්නේ එක පැත්තකින් මතුවීමක් අනිදාසි ඕකම වෙන්නේ නැති වෙයි. නමුත් මොකක් හරි පැත්තකින් මතුවෙන විදිහට ලියාගෙන කරගෙන ලියාගෙන යනකොට තමයි තේරෙන්නේ මේ භාවනාවේදී ඒක මේ සමස්තය සම්බර කරගෙන යෙදුම ඒකට අපි කියනවා මේ පදම ගන්නවා. ඉතින් ඒ ගණ්ඩ එක පැත්තක දියුණුවක් තමයි ඔය පෙන්නන්නේ. දිගට කරනකොට සම්ප්‍රයුක්ත දියුමක් නැත්නම් සමමිතික දියුණුවක් ඇති වෙන්න පුළුවන් කියලා පේන්න තියෙනවා. තව එක ප්‍රශ්නයකට ඉඩ දෙන්න පුළුවන්. හරි. මේ ප්‍රශ්නේ ගන්න. අවසරයි ගරු ලොකු ස්වාමීන් වහන්සේ. සක්මන මුල් කොටසේ සතිය සිතුවිලි වලට දෙපයේ ස්පර්ශයට සහ පෙනීමට ගිය බව දුටිමි. දෙපතුල් වල ස්පර්ශයට වැඩි වේලාවක් දෙන විට හිසෙහි පීඩනයක් සමග සතිය හොඳින් පිහිටනවා පෙනුනි. නිතරම භාවනා මිනිසු සිතුවිලි පැටලී යාම දෙපයට ඒම සිදුවිය. සතිය වැඩි විට දෙපයේ ස්පර්ශ මත පිහිටීම වැඩි වීම සහ විනිසුරු සිතුවිලි ගැටී යාමද දුටිමි. පරයන්කය ආලෝක තිර දක්වා භාවනාව ඉතාමත් සෙමින් සිදුවිය. හුස්ම රැල්ල අද නාසය මැද සමබරව දුටිමි. කුඩා ලාපැහැති කුඩා ආලෝක වැකියුම් සහ එක්ස්පෑන්ඩ් වෙනු පෙනිනි. ආලෝක තිරය ඇසට ඈත්වීමත් කලින් කල ආනාපානෙට යාමත් කන්වල තරංග තීව්‍රතාව වෙනස් වීමත් දුටිමි. තරංග දෙපාරක් නැවතී ගිය බවක් දුටිමි. කුරුල්ලන්ගේ සහ මිනිසුන්ගේ ශබ්ද ඇසීමත් සාමාන්‍ය ජීවිතයේ සිටින බව අවබෝධ විය. කාලය අවසන් වුණි. ඔබ වහන්සේට පින්නත් වේවා. කමල් තරඳු උපේක්ෂා යන ශෝක සංවිධායක මණ්ඩලයට පින්නත් වේවා. ප්‍රශ්නේ අවසන්. මේ කමල් ඔය මේ ටෙලිෆෝන් එකට කැහලා බලන්න වට කොරෝනා කිට්ටු කරලා තියෙනවා වගේ පේරෙන්නේ. ඔය කැස්සෙන් කියන්න පුළුවන්ලු මේ කොරෝනා හැදිලාද කියලා. තියනවාද ඇප් එක? ඇප් එකක් තියෙනවා. ඒකට කහිනකොට කියනවා. මොකද කමල්ගේ කටහඬ නිකන් බොල් වෙලා ඇහෙන්නේ. කොරෝනාත් දන්නේ අනේ එහෙම නොවේම මම එහෙම තරහට කියනවා නෙවෙයි. කෙසේ නමුත් මේකේ මේ එළියපෙකනාට හිත පිට යනවා. ආපහු වෙන එකක් තේරුම් අරගන්න පුළුවන්. විස්තර ලියන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි තාම තියෙනවා මේ ගලනේ පොඩි අඩුපාඩුකම් තියෙනවා. නමුත් මේ ලියමන හොඳයි. ලැබිලා තියෙන අත්දැකීම හොඳයි. මේ විදිහට දිගට ලියන්න ශිල්පේ ඉගෙන ගන්න එකක් දේවල් හොඳට නිරීක්ෂණය කරන්න සහ ඒක අනිත් එක්කනට වැටෙන තාලෙට මේ අනුපූර්ව විදිහට ලියන්න පුරුදු වෙවි. නමුත් හොඳට ආරම්භයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපිට gediya ගැහුවා. ඒ අපිට ගැහුවේ නැහැ කවුරක්වත් තාම. මේ ඒක නිසා අපි නතර කරන්නයි බලාපොරොත්තු. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං සියලු දෙනා වෙනුවෙන් කෘතවේදී වෙනවා. අපි සියලු දෙනාම ස්වාමීන් වහන්සේ වන්දනා කරමු.